ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පළමු දෙවන තෙවන ධර්ම සංගායනා පවත්වමින් මේ සසුන සුරැකි ඒ උතුම් මහරහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. අපගේ ලංකාද්වීපයේ මේ ගෞතම බුද්ධ ශාසනය පිහිටුවා වදාළ මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපගේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ඒ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන කොයි විදිහටද ශ්‍රාවකෙක් සිහිය දියුණු කරන්න ඕන කියන කාරණය පියවරුමය සදහම් කතිකාවත තුළින් අපි පසුගිය වැඩසටහන් වලදී කතා කළා. කෙමෙන් පින්වත්නි, අපි අවසාන වැඩසටහන දක්වා පැමිණියා. නිර්වාණ ద్వාර 21ක් හඳුන්වා දුන්න භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී අපි වැඩසටහන් 21ක් තුලදීම මේ නිර්වාණ ద్వාර 21 පැහැදිලි කරගත්තා. අද දවසේත් මෙම දහම් කතිකාවත ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලි ඔස්සේ විකාශනය කිරීම සඳහා සදහැබර දායකත්වයේ සපයන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් අරුණී මහත්මිය, සාගර පාතගමගේ මහතා සහ ලක්ෂාන්ති මහත්මිය සහ රාණී ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. ඉතින් අද දවසේත් මෙම සදහම් මණ්ඩපයේට පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩම කරලා සිටිනවා. මේ දහම් කරුණු පැහැදිලි කර දීම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලාව පාද නමස්කාර කොට පිළිගන්නවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අපි පසුගිය සතියේ ධම්මානුපස්සනාවේ චතුරාර්ය සත්‍ය කොටසේ කතා කළා. දුක ගැන, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය ගැන කතා කළා. අද අපිට තියෙන්නේ මාර්ග සත්‍ය පිළිබඳව කතා කරන්න. පින්වත් ස්වාමීන් වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේ මේ සතර සතිපට්ඨාන වඩන ශ්‍රාවකයා මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මාර්ගය කොයි විදිහටද වඩන්න ඕන කියලා බුදුරජාණන් දේශනා කළේ. ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ, නමෝ බුද්ධාය. අපගේ භාග්‍යතුන් වහන්සේ ලෝට පහළ වී වදාළේ ලෝක සත්‍ය සසර කතරින් ඈතර කරවන්නට බුදුරජාණන් වහන්සේ විසින් ඒකායන මාර්ගයක් සොයාගත්තා, නිවන් මාර්ගයක් සොයාගත්තා ලෝක සත්‍යයට සසරින් දුකෙන් ඈතරට යෑම පිණිස. දැන් ඒක බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේ අවසානයේට මෙයොම් කරලා තියෙනවා. ධම්මානුපස්සනාව කියන කොටස ඒ ධර්මයේ තමා තුළ උපදවා ගත යුතු ධර්ම කොටසක්. ඒ නිසා ඒක ධම්මානුපස්සනාවට ඇතුළත් වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේක විස්තර කළා කතමංච භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආරිය සත්‍ය. කුමක්ද මහණෙනි? දුක් අවසන් කරන ප්‍රතිපදාව නම් වූ මාර්ග සත්‍ය. අයමේ වාරිය වට්ටංගිකෝ මග්ගෝ ඒමේ වනාහි ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි. මේ සම්මා දිට්ඨිය ඒ කියන්නේ නිවැරදිව මනාකට දැක්මෙන් යුතු දර්ශනය. ඊළඟට කල්පනාව හසුරවන ආකාරයේ, නිවන් මඟ වැඩෙන විදිහට කල්පනාව හසුරවන ආකාරයේ විවේක නිස්සිතං, විරාග නිස්සිතං, වස්සග්ග පරිණාමී. විවේකයට නැඹුරු වෙච්ච සිතින් සම්මා දිට්ඨිය. ඒ කියන්නේ කාය විවේකේ, චිත්ත විවේකේ. අපි කලින් ඒ විස්තර දැනගත්තා. ඊළඟට විවේක නිසිතං, විරාග නිසිතං. නොයල්මට නැඹුරු වෙච්ච සිටි, නොයලීම පිණිසම නිරෝධ නිසිතං, කෙලසුන්ගේ නිරුද්ධ වීම පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය වැඩිම. ඊළඟට සම්මා වාචා, වචනේ සංවර කර ගැනීම. සම්මා කම්මන්තය, කායික ක්‍රියා සංවර කර ගැනීම. සම්මා ආජීවය, ජීවිතය පිරිසිදු කර ගැනීම. සම්මා වායාමයේ, වීරිය ඇති කර ගැනීම. ඊළඟට සම්මා සතිය, සිහිනුවන පැවැත්වීම. සම්මා සමාධිය, ඒ කියන්නේ සිතේ කුසල්, සිතේ එකඟ බව පවත්වාගෙන යෑම බුදුරජාණන් වහන්සේ විස්තර කළ දුන්නා. පින්වත්නි, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ පමණක්ම ලෝකේ විද්‍යාමාන වෙන දෙයක්. ඒ වගේම බුදු සසුනක විතරක්ම දකින්නට තියෙන දෙයක් තමයි මේ සියලු දුක් නිවාලන නිවන් මඟ ප්‍රකාශ කිරීම, පැහැදිලි කිරීම, ප්‍රකට කිරීම සිද්ධ වෙන්නේ බුද්ධ ශාසනයක විතරයි.
පින්වත් ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේදී හරි ලස්සනට එකින් එක මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග පැහැදිලි කරනවා. එහි පළවෙනිම අංගය සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද අර්ථ දක්වලා තියෙන්නේ? ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවන්ත පින්වත්නි, දැන් අපි මේ වෙනකොට සතර සතිපට්ඨානය ධර්මය බොහෝ කොට සාකච්ඡාවට බඳුන් කරලා අවසාන භාගයට පැමිණිලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේ මනාකොට සුන්දර නිවන් මඟ පෙන්වා වදාලා. උන්වහන්සේ වදාළේ මේ සංකත ධර්මයන් අතර අග්‍ර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් යම් කිසි කෙනෙක් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට හිත පහදව ගත්තොත් ඒ කෙනා ලෝකයේ අග්‍ර දෙයට හිත පහදගත්ත වෙනවා. ඒ කෙනාට අග්‍ර විපාක ඒක මුල් කරගෙන හම්බෙනවා. අග්‍ර විපාකේ තමයි ඒ කෙනාට අමා මහ නිවන අත්දකින්න හම්බෙනවා. ඒ සසර දුකින් අත මිදෙන්න හම්බෙනවා. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට කෙනෙකුට ආර්ය සම්මා දිට්ඨිය පහළ වෙන්න කලින් ඒ කෙනා ලෞකික සම්මා දිට්ඨිය උපදවා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ ලෞකික සම්මා දිට්ඨිය සාසවා කෙලෙස් සහිතයි, ආශ්‍රව සහිතයි, පුඤ්ඤ භාග්‍යය පිනට නැඹුරුයි. පිනට බර වෙලා තියෙන්නේ. උපදි වේපක්කා කෙලෙස් සහිත කර්මයන්ගෙන් යුක්තයි. එතකොට සුගතිගාමී මාර්ගයේ සකස් වෙන්නේ. නිවන් මාර්ගයේ මුල සම්පූර්ණ කරගන්න හම්බෙන්නේ ඒ කෙනාට මේ ලෞකික සම්මා දිට්ඨිය තිබුණොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අත්ති දින්නම් ඒ කෙනා ලෝකයේ තියෙන ස්වභාවය හරි විදියට දකින්න දක්ෂයි. එයා කොහොමද කල්පනා කරන්නේ? දන් දුන්නම විපාක තියෙනවා. අත්ති ඉට්ටං පුද පූජාවන්හි විපාක තියෙනවා. අත්ති හුතං සේවාවන්හි විපාක තියෙනවා. අත්ති අයං ලෝකෝ මෙලොවක් තියෙනවා. අත්ති පරෝ ලෝකෝ පරලොවක් තියෙනවා. අත්ති මාතා අම්මා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. අත්ති පිතා තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවා. අත්ති සත්තා ඕපපාතික සත්වයන් සිටිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ලෞකික සම්මා දිට්ඨියෙන් උතු කෙනා කල්පනා කරනවා අත්ති සුඛට දුක්ඛටානම් කම්මානම් පලං විපාකෝ මේ සුදු කළු කර්මයන්ගේ පින්පව් කර්මයන්ගේ විපාක තියෙනවා. පින් කළොත් සැප විපාක හම්බෙනවා. පව් කළොත් දුක් විපාක හම්බෙනවා කියලා එයා කර්මඵල අදහන කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ අත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා අයංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. මේ ලෝකෙට ශ්‍රමණ බ්‍රාහ්මණය පහළ වෙනවා. ඒ උත්තමයේ ස්වයම්බූ ඥාණයෙන් මෙලවත් පරලොවත් අවබෝධ කරලා සත්වයන්ට ඒ ධර්මයේ දේශනා කරනවා කියලා එයාගේ පිළිගැනීමක් තියෙනවා. ආන්න එතනින් තමයි ඒ කෙනා තථාගත බුදුරජාණන් වහන්සේගේ අනන්ත අවබෝධය ගැන ප්‍රසාදයටපත් වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය තුලින්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය එයාට බාහිරෙන් ඇහෙනකොට ශ්‍රී සද්ධර්මය ඇහෙනකොට එයා තුළම යෙදෙන යෝනිසෝ මනසිකාරයෙන් සසර පුණ්‍ය විපාකයෙන් තමන් තුළ ඉපදිලා තියෙන යෝනිසෝ මනසිකාරයෙන් ඒ කෙනාට පුළුවන්කම තියෙනවා මේ ආර්ය වූ සම්මා දිට්ඨිය උපදව ගන්න. එතකොට ඒ කෙනාට අර ලෝකයේ දිහා බලන හරි කල්පනාව දැක්ම එයාට තියෙනවනේ පින්පව් පිළිගන්න බව, කර්මඵල පිළිගන්න බව, අම්මා තාත්තා පිළිගන්න බව, මේ මිනිස් ලෝකේ පමණක් නොවේ තව නොයෙකුත් ලෝක තියෙනවා කියලා එයා විශ්වාස කිරීම මේක එයාට සම්මා දිට්ඨියට බොහොම බලපානවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළ ලෞකික සම්මා දිට්ඨියෙන් යුතු කෙනාට සම්පූර්ණයෙන් සසර දුකෙන් එතෙර කරවන ආර්ය වූ සම්මා දිට්ඨිය උපදවා ගන්න අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රයේදී වදාලා කතමංච භික්කවේ සම්මා දිට්ඨිය. පින්වත් මහණෙනි මොකක්ද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං. යම් මේ දුක පිළිබඳව අවබෝධ ඥානයක් ඇද්ද? දුක්ඛ සමුදය ඥානං. දුක හට ගැනීම ගැන යම් අවබෝධ ඥානයක් ඇත්නම් දුක්ඛ නිරෝධේ ඥානං. දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය පිළිබඳව ඒ කෙනාට යම් අවබෝධ ඥානයක් ඇත්නම් දුක නැතිවීමේ මාර්ගය නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන යම් අවබෝධ ඥානයක් ඇත්නම් ආන්න ඒක තමයි ආර්ය වූ සම්මා දිට්ඨිය කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සම්මා දිට්ඨි සූත්‍රයේදී ලස්සන විග්‍රහයක් කරන උන්වහන්සේ වදාළ ආර්ය සිත් ඇති ඒ කෙනෙකුගේ යම් ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද, යම් ප්‍රඥා බලයක් ඇද්ද, ඒ වගේම ධම්මවිචේ සම්බුද්ධංගයක් ඇද්ද, යම් යෝනිසෝ මනසිකාරයක් ඇද්ද, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ විනිවිද දකින්න හිත නංවන බවක් ඇද්ද, මෙන්න මේකත් ආර්ය වූ සම්මා දිට්ඨියමයි කියලා. එතකොට අපිට හොඳට පැහැදිලි
එහෙනම් අපි ධම්මානුපස්සනාවේ දැන් වැඩසටහන් කීපයක් පුරාවට අපි දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය අපි ඉගෙන ගත්තා. දැන් ඔබට අද මාර්ග සත්‍ය ඉගෙන ගන්න ලැබෙනවා. එහෙනම් මේක තමයි භාග්‍යතුන් වහන්සේගෙන් ඇහෙන හඬ. එතකොට ඒ කෙනා බුද්ධිමත් වෙන්න ඕනේ. සසරේ පින පාවිච්චි කරලා මේ ඇහෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණින් විමසන්න. එතකොට ඒ කෙනාට අවස්ථාව තියෙනවා මේ සම්මාදිට්ඨිය කියන ලෝකෝත්තර මාර්ගාංගය උපදව ගන්න. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ මේ නිවන් මඟ දේශනා කරද්දී පළමුවෙන්ම සම්මා දිට්ඨිය තමයි මාර්ගාංගයක් විදිහට පැහැදිලි කළේ. බුදුරජාණන් වහන්සේ ඊළඟට සම්මා දිට්ඨියෙන් යුතු ශ්‍රාවකයා සම්මා සංකල්පය දියුණු කරනවා කියලා වදාලා. පින්න ස්වාමීන් වහන්සේ සම්මා සංකල්පය කොයි විදිහටද බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ? පින්වත් ස්වාමීන් වහන්සේ අපි පින්වත් ස්වාමීන් වහන්සේ සම්මා දිට්ඨිය ගැන ලස්සනට විස්තර කරලා දුන්නා. එතකොට අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට බුදුරජාණන් වහන්සේ වචනයක් පාවිච්චි කළා සෝත කියලා. සැඩපහර. නිවනට ඇදගෙන යන සැඩපහර. ඒතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසෙද්දී ශ්‍රාවකයාට කියන අපි වචනයක් සෝතාපන්න වෙනවා කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසීම තමයි සෝතාපන්න වීම. එතකොට සම්මා දිට්ඨියටපත් වෙද්දී ඔහුගේ සක්කාය දිට්ඨිය ගැලවිලා යනවා. ඒතර සක්කාය දිට්ඨිය ගැලවිච්ච කෙනාට ලෝකෝත්තර මාර්ගාංගයක් විදිහට ඒ කල්පනාවක් හැසිරෙනවා. සම්මා සංකල්පේ නම් වූ කල්පනාව හැසිරෙනවා ලෝකෝත්තර මාර්ගාංගයක් විදිහට. ලෞකික සම්මා දිට්ඨියෙන් යුතු ශ්‍රාවකයාට ලෞකික සම්මා දිට්ඨිය දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා දාන විපාක ඇත, සිල් රැකීම විපාක ඇත ආදී වශයෙන් ඒ සංකල්පනා ඒ දෘෂ්ටියෙන් යුතු ඒ කියන්නේ ලෞකික සම්මා දිට්ඨියෙන් යුතු කෙනාට ලෞකික මාර්ගාංගයක් විදිහට සම්මා සංකල්පයේ වැඩෙනවා. නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය. මේකේ බුදුරජාණන් වහන්සේ මෙතන සම්මා සංකල්පය විස්තර කරලා තියෙන්නේ කතමෝච බික්කුවේ සම්මා සංකප්ප කුමක්ද මාන්නේ සම්මා සංකල්පය කියලා කියන්නේ නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ මාන්නේ කාමයෙන් වෙන්වීමේ කල්පනාව, තරහසිතින් වෙන්වීමේ කල්පනාව, අවිහිංසා සංකල්පන කියන්නේ හිංසා පීඩා කිරීමෙන් වෙන්වීමේ කල්පනාව. බුදුරජාණන් මහා චත්තාරීසක සූත්‍රයේ විස්තර කරන්නේ ආර්ය සිත් ඇති, අනාර්ය සිත් ඇති. ඒ කියන්නේ ආර්ය සිත් ඇති කියලා කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් යුතු. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය බැහැර කළ සිතින් යුතු ආර්ය මාර්ගයක් වඩන. ඒ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කරන ප්‍රතිපදාවට පැමිණිච්ච අර ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ සම්මා දිට්ඨියෙන් යුතු කෙනා යම් ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද, ප්‍රඥා බලයක් ඇද්ද, ධම්මවිචේ සම්බොජ්ජංගයක් ඇද්ද, ඒ වගේම යෝනිසෝ මනසිකාරයක් ඇද්ද, ආන්ගේ මනසිකාරයෙන් යුතු කෙනාගේ තිලකුණු අරමුණට සිත නංවා ගැනීමක් ඇද්ද, යම් අයරකින් දහම් කරුණු විමසන බවක් ඇද්ද, යෝනිසෝ මනසිකාරයක් ඇද්ද, මේ සියල්ලම සම්මා සංකල්පයයි. ඒ කියන්නේ කෙලෙසුම් ප්‍රහාණය කරන නුවණින් විමසන ස්වභාවයක් ඇද්ද, ඒ සියල්ලම සම්මා සංකල්පයයි කියලා ලෝකෝත්තර සම්මා සංකල්පයයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා. එහෙමයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ සම්මා සංකල්පයෙන් යුතු ශ්‍රාවකයා ඊළඟට දියුණු කරනවා සම්මා වාචාව. පින්න ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සම්මා වාචාව කොයි විදිහට අර්ථ දැක්වේ? ඔව් පින්නත් ස්වාමීන් වහන්සේ අපි සතිපට්ඨාන ධර්මයේ කතා කරද්දී මූලිකම සුදුසුකමක් හැටියට මේ සීලය විස්තර කළා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළේ මේ ප්‍රඥාවන්ත ශ්‍රාවකයා මේ සීලයත් සිතත් මත පිහිටලා තමයි ප්‍රඥාව වඩන්නේ. එතකොට ඒ කෙනා මාර්ගාංගයක් විදියට පුරුදු කරනවා මේ වචනේ සංවර කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළ කතමාච භික්කවේ සම්මා වාචා. මහණෙනි මොකක්ද මේ සම්මා වාචා කියලා කියන්නේ? හරි වචනේ කියලා කියන්නේ. උන්වහන්සේ දේශනා කළ මුසාවාදා වේරමණී. බොරු කීමෙන් යම් වැළකීමක් ඇද්ද? ආන්නේක සම්මා වචනය. ඒ වගේම උන්වහන්සේ දේශනා කළ පරුසා වාචා වේරමණී මේ නරක මේ සැරපරුස වචන පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම සම්මා වාචා. ඊළඟට දේශනා කළ පිසුනා වාචා වේරමණී කේලාම් කීමෙන් වැළකීමක් ඇද්ද? එයත් සම්මා වාචා. සම්පප්පලාපා වේරමණී එයත් මේ සම්මා වාචා. එතකොට හතර ආකාරයකින් වචී දුස්චරිතය අතහැරලා වචී සුචරිතයට එන්න ඕනේ. එතකොට යම් වෙලාවක ඔහු වචී දුස්චරිතය කියලා දැනගන්නවාද ඒක ඔහුගේ සම්මා දිට්ඨිය. ඊළඟට වචී සුචරිතය වශයෙන් දැනගන්නවාද ඒකත් ඔහුගේ සම්මා දිට්ඨිය. එතකොට සම්මා දිට්ඨියෙන් යුක්තව ඔහු සිහි නුවණින් මේ අකුසලේ තේරුම් අරගෙන නුවණින් විමසලා ඒ අකුසල අතහරිද්දී ඔහු පාවිච්චි කරන්නේ අර ආතාපි සම්පජානෝ සතිමා කියන
කාරණා ටික. එතකොට මේ විදියට ඒ කෙනා වචනේ පිරිසිදු කර කර වාචය කරොත් ඒ කෙනා ආරි මාර්ගයේ තමයි දියුණු කරගන්නේ. ඉන්න ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ මේ නිවන් මාර්ගට දේශනා කරපු තවත් වචනයක් තමයි බ්‍රහ්මචර්ය කියලා. එතකොට මේ බ්‍රහ්මචර්ය වාසය කරන්න කැමති සතර සතිපට්ඨාන වඩන ශ්‍රාවකයා තවදුරටත් තමන්ගේ කය වචනේ සංවර කරගන්නවා. බුදුරජාණන්සේ වදාලා ඊළඟට ශ්‍රාවකයා සම්මා කම්මන්තය දියුණු කරනවා කියලා. ඉන්න ස්වාමීන් වහන්සේ සම්මා කම්මන්තය කියන්නේ කුමක්ද? ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සම්මා වාචා කියන කොටස දැන් අපිට ලස්සන විස්තර කරලා දුන්නා. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ සම්මා වාචා කියලා දේශනා කළේ කියලා. එතකොට බුදුරජාණන් ඒ වගේම දේශනා කළා සම්මා කම්මන්තය. අපි දන්නවා ද සම්මා දිට්ඨියට එනකොට ලෝකෝත්තර මාර්ගාංගයක් විදිහට සම්මා දිට්ඨිය එනකොට සක්කාය දිට්ඨිය බැහැර වෙලා එන්නේ. එතකොට එයා සීලබ්බත පරාමාසය සම්පූර්ණයෙන් බැහැර කරලා සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය කියන තුනම බැහැර වෙනවා සෝතාපන්න ශ්‍රාවකයාගේ. ඒ වගේම මේ ආර්යකාන්ත සීලේ පිහිටනවා. ඒතර බුදුරජාණන්සේ මෙතනදී සම්මා කම්මන්තය කියලා දේශනා කරන්නේ කතමොච බික්කවේ සම්මා කම්මන්තෝ කුමක්ද මාන්නේ සම්මා කම්මන්තය කියලා කියන්නේ පාණාතිපාතා වේරමණියා ප්‍රාණඝාතයෙන් වැළකීම සොරකමින් වැළකීම අදින්නා දානා වේරමණියා ඊළඟට බුදුරජාණන්සේ මෙතන විස්තර කරන්නේ කාමේසු මිච්ඡාචාරා වේරමණියා කාමයෙන් සම්පූර්ණයෙන් වෙන් කියන්නේ කාමයේ වරදවා හැසිරීමෙන් වෙන්වීම තමයි බුදුරජාණන්සේ මෙතන විස්තර කරන්නේ. එතකොට ලෞකික අර මහාචත්තාරික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සම්මා කම්මන්තය විස්තර කරද්දී ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙකකට බෙදෙනවා. එතකොට මෙතන මහාචත්තාරික සූත්‍රයේ ලෞකික සම්මා කම්මන්තය විදිහට දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ කරුණුමයි ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසිනින් වැළකීම. හැබැයි බුදුරජාණන්සේ ලෝකෝත්තර මාර්ගංගය විදිහට දේශනා කරද්දී ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට පිවිසිච්ච කෙනාගේ ස්වභාවය ආර්ය වූ සිතක් තියෙන්නේ, අනාශ්‍රව සිතක් තියෙන්නේ. ඒක වෙලා එයාට ඒ සම්මා සංකල්පය තුළ සම්මා දිට්ඨිය තුළ ලෝකෝත්තර මාර්ගංගයේ තුළ ආශ්‍රව වැඩෙන්නේ නැහැ. ඒ නිසා එයා සම්පූර්ණයෙන්ම අර ප්‍රාණඝාතයෙන් සහ මුලින්ම වැළකීලා අර සීලී ස්ථාවර වෙලා තියෙන කෙනාගේ. එතකොට එයාගේ කවදාකවත් මේ ප්‍රාණඝාතය කියන එකක් එයාටින් වෙන්නේ නැහැ. ඊළඟට සොරකමින් සහ මුලින් වෙන් වෙලා, වැරදි කාමසෙනින් සහ මුලින්ම වෙන් වෙලා කවදාකවත් ආයේ නිවන් දකිනාතුරු යා සීලය තුළ ස්ථාවර වෙලා ඉන්නවා. කැඩෙන්නේ ආරිකාන්ත සීලයක් බවට පත් වෙලා ආන්ගේ ආරිකාන්ත සීලයෙන් යුතු මාර්ගංගයේ තමයි සම්මා කම්මන්තය තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර මාර්ගංගය කියලා විස්තර කළේ. ඉන්නත් මේ නිවන් මඟට කියන සුන්දර නිවන් මඟ කියලා. යම් කෙනෙක් මේ සුන්දර නිවන් මඟට ප්‍රවේශ වුණොත් ආයේ කවදාවත් එයා ආපස්සට එන්නේ නැහැ. ඒකාන්ත කොට නිවන දක්වා එයාගේ ජීවිතේ හැඩගැස්සෙලා තියෙන්නේ. ශ්‍රාවකයා මේ විදිහට සම්මා කම්මන්තය දියුණු කරනා වගේම සීලස්කන්ධයට අයිති සම්මා ආජීවයක් දියුණු කරනවා කියලා බුදුරජාණන්සේ වදාලා. පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේ සම්මා ආජීවයේ කොයි විදිහට අර්ථ දැක්වේ? ඔව් පින්නත් ස්වාමීන් වහන්සේ ශ්‍රාවකයෙකුට පිරිසිදු ජීවිතයක් ඕනේ. පිරිසිදු ජීවිතය නිසා උපදින ආත්මාභිමානයක් යාට තිබුණොත් මේ සතර සතිපට්ඨාන ධර්මයේ සුවසේ යෙදෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී පිරිසිදු ජීවිකාව ගැන වදාලා. උන්වහන්සේ දේශනා කරනවා කතමෝච භික්කවේ සම්මා ආජීවෝ. මහණෙනි මේ සම්මා ආජීවය කියලා කියන්නේ මොකක්ද? ඉද භික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. මේ මෙහිලා ආර්ය ශ්‍රාවකයා යම් මිච්ඡා ආජීවයක් ඇද්ද ඒ මිච්ඡා ආජීවය දුරු කරලා සම්මා ආජීවයෙන් යුතු කෙනෙක් බවට පත් වෙනවා. මේ තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. එතකොට පින්වත්නි පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලාටත් පිරිසිදු ජීවිතයක් ඕනේ. එතකොට ස්වාමීන් වහන්සේලාගේ ජීවිතය ගත කරන්න උපකාරී වෙන දේවල් වලට කියනවා සිව්පසය කියලා. එතකොට මේ සිව්පසය උන්වහන්සේලා ලබා ගන්නේ ධාර්මික ක්‍රමයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ගිහි අය ඒ ස්වාමීන් වහන්සේලාට මේ සිව්පසයෙන් අපෝපස්ථාන කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරෝත ධම්මදානේන තේසම් පච්චුපකාරකං. එතකොට මේ සිව්පසයෙන් අපෝපස්ථාන කරන ගිහි අයට ධර්මයෙන් අනුශාසනා කරනවා. එතකොට මේ ධර්මයට පහදින ගිහි අය ශ්‍රද්ධාව දියුණු කරගන්න ගිහි පිරිංගතුන් සංඝයාට සුවසේ සිව්පස පහසු ලබලා දෙනවා. එතකොට ආන්න භික්ෂුවගේ ධාර්මික පැවැත්ම මේකයි. එතකොට මේ ලාමක වචන වලින් නිමිති කීමෙන් නැතිගුණ පෙන්වීමෙන් ආදී දෙයකින් භික්ෂුව සිව්පස්සේ උපදව ගන්නෙ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ගිහි කෙනා ගිහි ශ්‍රාවකයාගේ ආජීවයේ සම්බන්ධයෙන් වදාළේ ගිහි ශ්‍රාවකයා අධාර්මික වෙලහෙළදාම් කරන්නේ නැහැ. අල්ලස් ගැනීම
දූෂණ කිරීම, මම් පැහැරීම්, සොරකම් කිරීම ආදියෙන් ආදායම් පුදවන්නේ නැහැ. ඒ කෙනා ධාර්මිකව හරි හම්බ කරගෙන ධාර්මිකව තමනුත් යැපෙන අතරේ තමන්ගේ පවුලේ සමාජිකයන්, ඥාති හිත මිත්‍රාදීන් මේ ධාර්මික ධනෙන් පෝෂණය කරනවා. එතකොට පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාටත් ආජීවයේ සම්බන්ධයෙන් සතුටක් තියෙනවා. ගිහි ගෙදර වාසය කරන මේ දාඩියම ගුරු වගුරවල වෙහෙස මහන්සි වෙලා හරි හම්බ කරන ගිහි කෙනත් තමන්ගේ පැවැත්ම නිසා සතුටක් භුක්ති විඳිනවා. ආන්න එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ආර්ය මාර්ගයේදී සම්මා ආජීවය කියලා වදාළේ. පින්වත්නි, හිරු මඩල නැගෙනකොට ඒකේ పూర్ව නිමිත්ත තමයි අරුණෝදය. ඒ වගේම තමයි කල්යාණ මිත්‍ර ඇසුරත් යෝනිසෝ මනසිකාරයත් ලබන ශ්‍රාවකයා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ ඒ නිවන් මඟ පුරුදු කරනවා. එතකොට බුදුරජාණන්සේ වදාරනවා මේ විදිහට මාර්ගාංග දියුණු කරගෙන යන ශ්‍රාවකයා සම්මා වායාම නම් වූ මාර්ගාංගයක් තවදුරටත් පුරුදු කරනවා කියලා. පින්න ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ සම්මා වායාමයේ කොයි විදිහට දැක්වේ? ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ හරි ලස්සනයි. අපේ භාග්‍යතුන් වහන්සේ ලෝකයට පහළ වී වදාළේ මේ කෙලෙස් අධික සත්‍යාව සසර කතරෙන් එතර කරවන්න කෙලෙස් සාමලින්ම දුරු කරන්නට බුදුරජාණන් වහන්සේ දැන් වෑයම් කරන්න උත්සාහවත් වෙන්න කියලා කියන්නේ අපිට මේ කාරණාවට බුදුරජාණන් වහන්සේ වදාලා කතමෝච භික්කවේ සම්මා වායාමෝ කුමක් පිණිසද මහන්නේ වෑයම් කළ යුත්තේ කුමකටද වීරිය කරන්න ඕනේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය මෙතෙක් නෝපන්නා වූ අකුසල ධර්මයන් නෝපද වීම පිණිස චන්දං ජනේති ඉස්සෙල්ලාම කරන්න ඕනේ කැමැත්තක් ඇති කරගන්න ඕනේ මේක නෝපදවාගෙන ඉන්න හට ගන්න නැති වෙන්න තියාගන්න කැමැත්තක් ඇති කරගන්න චන්දං ජනේති වායමති වෑයම් කරන්න ඕනේ විරියං ආරම්භති වීරිය පටන් ගන්න ඕනේ දිගටම අරගෙන යන චිත්තම් පග්ගණ්ණාති පදහති සිත දැඩිකටගෙන අර වීරිය දිගටම අරගෙන යන්න ඕනේ ඒ කියන්නේ දැන් අපි මෙතෙක් කාලයක් සතර සතිපට්ඨාන ධර්මය ඉගෙන ගත්තා ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස අපි ඉගෙන ගත්ත කෙලස්තාවන වීරියෙන් යුතුව කෙලසුම් ප්‍රහාණය කරන නුවණින් යුතුව මනාකට සිහිය පවත්වාගෙන යන්න අකුසලයකට දෙන්නේ නැති වෙන්නේ විනය ලෝකේ අවිජ්ජා දෝමනස මේ දුක්ඛිත ලෝකේට ඇලීමක් ගැටීමක් ඇති නොවන ආකාරයට සිහිය පිහිටව ගන්නට නුවණ පාවිච්චි කරන්න වීරිය කරන්න කියලා ඉගෙන ගත්තා මේක තමයි දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සම්මා දිට්ඨිය උපදව ගන්නට වීරිය කරන්න ඕනේ සම්මා සංකල්පය තුළ පවතිනට වීරිය කර ගන්න ඕනේ ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඊළඟට සම්මා සති සම්මා සමාධි මේ ඔක්කොම උපදවගෙන යන්න වීරිය කරන්න ඕනේ ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වන නූපන් කුසල් ඉපදවීම අනුප්පන්නානං කුසලානං ධම්මානං නූපන් කුසල් උපදවාගෙන උපාදාය චන්දං ජනේති උපදව ගන්නට කැමැත්තක් ඇති කර ගන්නට වෑයම් කරන්නට වීරිය කරන්නට වීරිය ආරම්භන්ට ඊළඟට සිත දැඩි කොට ගන්න දිගටම මේක අරගෙන යන්න හිත දැඩි අදිෂ්ඨානයෙන් ඉන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා uppannānaṁ පාපකානං අකුසලානං ධම්මානං ඉපදුනා වූ යම් පාපී අකුසල ධර්මයක් තියෙනවද දැන් චිත්තඅභ්‍යන්තරේ ඉපදලා තියෙනවා නම් යම් පාපී අකුසල ධර්මයක් ඒක ප්‍රහාණය කරන්න පහනාය ඒක ප්‍රහාණය කිරීම පිණිස කැමැත්ත ඇති කරගනි වෑයම් කරයි වීරිය ආරම්භයි සිත දැඩි කොට ගනි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් මේ කුසල ධර්මයන් උපදව ගන්න ඕනේ දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සතර සතිපට්ඨාන ධර්මය උපදවගෙන යන්න ඕන. දැන් අපි මෙතෙක් කලක් සතර සතිපට්ඨානයේ දේශනා රාශියක් ඉගෙන ගත්තා. සතිපට්ඨාන තුල භාවනා ක්‍රම රාශියක්. මේවෙන් සම්පූර්ණ නිවන් මාර්ගට අදාළ දහම් කරුණු අවබෝධයට සුදුසු අංග වැඩෙනවා. ඒවා දියුණු කරගෙන යන්න අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය නූපන්නා වූ කුසල ධර්මයන් උපදව ගන්නට උපාදාය උපදව ගන්නටත් ඊළඟට උපන්නා වූ කුසල ධර්මයන් උපන්නානං කුසලානං ධම්මාන භාවනාය පාරිපූර්ණා උපන්නා වූ කුසල ධර්මයන් දැන් ඇති කරගත්ත කුසල ධර්මය තවදුරටත් බණ භාවනා වශයෙන් දියුණු කරගෙන යෑම පිණිස කැමැත්තක් ඇති කරගෙන චන්දං ජනේති වායමති විරියං ආරම්භති චිත්තම් පග්ගණ්ණාති පදහති එතකොට මේකට මෙයාට තියෙනුනේ විවේකයේ තුල තමාගේ කාය චිත්ත විවේකයේ තුල විවේක නිසිතං විරාග නිසිතං නොඇලීම පිණිසම නිරෝධ නිසිතං කෙලෙසුන් සාමුලින් දුරු කිරීම පිණිසම වසග්ග පරිණාමී
නිවනට නැඹුරු වෙච්ච සිතින් මෙයා වීරිය පටන් අරගෙන කැමැත්තෙන් වීරිය ආරම්භලා සිත දෙඩි කොටගෙන යන්න ඕනේ. පින්නත් බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා මහණෙනි මම සත්පුරුෂයා ගැනත් අසත්පුරුෂයා ගැනත් කියන්නම් කියනවා. යම් කෙනෙක් මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා ආදී යම් මිත්‍යා ප්‍රතිපදාවක යෙදෙනවද? ආන් එයා අඳුන ගන්න කියනවා අසත්පුරුෂයෙක් කියනවා. යම් කෙනෙක් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී මේ සම්මා වැඩපිළිවෙල ආර්ය ශ්‍රාංගික මාර්ගය පුරුදු කරනවද? ආන් එයා සත්පුරුෂයා කියලා අඳුන ගන්න කියනවා. පින්න ස්වාමීන් වහන්සේ අපි මේ දේශනාව පුරාවටම කතා බහ කරමින් ආවේ සතර සතිපට්ඨානය ගැන. දැන් මාර්ගාංගයක් විදිහට බුදුරජාණන් වහන්සේ සම්මා සතිය මෙතන ඇතුළත් කරලා තියෙනවා. සම්මා සතිය බුදුරජාණන් වහන්සේ මෙහිදී කොයි විදිහටද විස්තර කළේ? ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ සම්මා සතිය හැටියට දේශනා කොට වදාළේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩිමයි. එතකොට ඔබ මේ වැඩසටහන් මාලාවම ශ්‍රවණය කළා නම් ඒ වැඩසටහනින් යම් දෙයක් ගත්තනම් ඔබට ඒ සම්මා මේ සතිය දියුණු කරගන්න මේකෙන් ලැබුණු උපකාරයක්. එතකොට මේ සම්මා සතිය ඇතුළත් වෙලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයක් විදියට. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංගයක් තමයි ඔබ මේ සම්මා සතිය ඔබ පුරුදු කිරීම. එතකොට සතර සතිපට්ඨාන ධර්මයන් පුරුදු කරනකොට ඔබට දියුණු වෙලා ගිහිලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්මා සතියලා දේශනා කරනවා ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. පින්වත් මහණෙනි මෙහිලා භික්ෂුව කයෙහි කයානු බලමින් වාසය කරනවා. ආතාපි සම්පජානෝ සතිමා කෙලස් තවන වීරියෙන් කෙලසුන් ප්‍රහාණය කරන නුවණින් මන සිහියෙන් යුක්තව විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ඇලීමත් ඒ වගේම දොම්නසත් දුරු කරමින් කයේ කයානු බලමින් වාසය කරනවා. ඊළඟට ශ්‍රාවකයා විඳීම් අනු බලමින් වාසය කරනවා. ඒ වගේම සිතෙහි සිත අනු බලමින් වාසය කරනවා. ධර්මයන්හි ධර්මයන්ට අනුව බලමින් වාසය කරනවා. කෙලෙස් තවන වීරියෙන් කෙලෙසුන් ප්‍රහාණය කරන නුවණින් මනා සිහියෙන් යුක්තව මේ දුක නම් වූ ලෝකයේ කෙරෙහි ඇලීමත් ගැටීමත් දුරු කරලා ওই විදිහට සතර සතිපට්ඨාන ධර්මයන් වඩනවා. එය තමයි සම්මා සතිය බවට පත් වෙන්නේ. එතකොට මේ ලෝකේ නොයෙකුත් ක්‍රම තියෙනවා මේ සිහිය දියුණු කරගන්න කියලා. නමුත් ශ්‍රාවකයා ඒ ක්‍රමත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ සම්මා සතියට අදාළ කාරණාත් හොඳට තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ වදාළේ සම්මා සතර සතිපට්ඨානේ නම් වූ සම්මා සතිය වශයෙන් තේරුම් ගැනීම එයාගේ සම්මා දිට්ඨිය කියලා. ඒ වගේම ලෝකේ නොඑක ආකාරයෙන් සතර සතිපට්ඨානෙන් බැහැරව යම් දේවල් දේශනා කළා තියෙනවාද බුද්ධිමත් ශ්‍රාවකයා සම්මා දිට්ඨියෙන් උතු ශ්‍රාවකයා තේරුම් ගන්න මෙයයි මිච්ඡා සතිය මෙය පුරුදු කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුළ මේ සම්මා සතිය දියුණු කරගන්න බෑ කියලා. ඒක නිසා පින්වත්නි දැන් ඔබ මේ දේශනා මාලාවෙන් යම් දෙයක් ගත්තනම් ඒ සෑම මහන්සියක්ම සෑම වීරියක්ම සෑම නුවණක්ම හසුරුව ගන්න ඕනේ මෙන්න මේ සම්මා සතිය කියන සතර සතිපට්ඨාන ධර්මයන් පුරුදු කර ගැනීමටයි. එදා කුරු රටේ කම්මාස ධම්ම නම් වූ නියම් ගමේ වැඩ හිටපු ඒ මහා සංඝරත්නේ ඒ ස්වාමීන් වහන්සේලා කොච්චර වාසනාවන්තද. භාග්‍යවතුන් වහන්සේ ඊටාම පිළිවෙලට අනුපිළිවෙලින් මේ විදිහට සතර සතිපට්ඨාන ධර්මයන් විස්තර කළා. අවසානයේ භාග්‍යවතුන් වහන්සේ මේ නිවන් මඟ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කළා. පින්න ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවසාන මාර්ගාංගයේ සම්මා සමාධිය විස්තර කළා. කොයි විදිහටද ආර්ය විනී සම්මා සමාධිය කියන එක විස්තර කරන්නේ? ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ මේක හරිය ලස්සනයි. අපේ පින්වත් ස්වාමීන් වහන්සේ සම්මා සතිය දැන් විස්තර කළා. එතකොට අපි දැන් මෙතෙක් වෙලා සතර සතිපට්ඨාන ධර්මයන් කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ආදී වශයෙන් ඉගෙන ගත්තා. එතකොට ඒ සතර සතිපට්ඨානේම මාර්ගාංගයකින් අපි හිතමු ආනාපාන සතිය එක්ක ඉරියාපත භාවනා ඒ භාවනා නිමිත්ත තුලින්ම නීවරණ ධර්මයන් යටපත් කරගෙන නීවරණ ධර්මයන්ගේ මිදිලා කුසල් සිතක යම් එකඟ බවක් ඇති කර ගන්න පුළුවන්ද? ඒ මාර්ගාංගයේ තුල භාවනා නිමිත්ත තුල යම් එකඟ බවක් ඇති කර ගන්න පුළුවන්ද? නීවරණ ධර්මයන්ගේ මිදිලා ආන් එතනින් එහාට ආරම්භයට යන්න පුළුවන් සම්මා සමාධිය උපදව ගන්නට යෑම පිණිස. ඒත් විශේෂයෙන් මේ සමාධි සාමාන්‍ය ලෝකයේ සමාධි උපදවගෙන වාසය කරන පිරිස් ඉන්නවා. හැබැයි ඒ සමාධි සම්මා සමාධියක් බවට පත් වෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් ආලාර කාල උද්දකරාම පුත්‍ර ආදී පිරිස් සමාධි උපදවගෙන තිබුණා. අදටත් ලෝකයේ නොඑක් පිරිස් නොඑක් ආකාරයෙන් සමාධි උපදවගෙන වාසය කරනවා. ඒ වගේම නෙත්තිපකරණ කියන ග්‍රන්ථයේ අපේ මහා කච්චාන මහ රහතන් වහන්සේ
ඒ පොත් වහන්සේ තුළ මහා කච්චාන මහරහතන් වහන්සේ ලස්සනට සමාධි ගැන වෙනම විග්‍රහයක් කළා. අකුසලයේ තුල සමාධි උපදව ගන්නවා. සරණ සමාධි කියලා. නොඒකාකාරයෙන් මේ සමාධි ලෝකයේ පවතිනවා. හැබැයි මේ සමාධි සම්මා සමාධියක් වෙන්නේ නැහැ. සම්මා සමාධියක් බවට පත් වෙන්න නම් ඒ සමාධිය සම්මා දිට්ඨියෙන් අනුග්‍රහ ලැබූ සමාධියක් වෙන්න ඕනේ. දැන් මේ සතර සතිපට්ඨානයේ තුලින් උපදව ගන්නේ යම් කෙනෙක් සම්මා දිට්ඨියෙන් යුතු මාර්ගාංගයක්. ඒතරේ සම්මා දිට්ඨිය තුල පිහිටි මාර්ගාංගයක් විදිහට කලින් ඉගෙන ගත්ත සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන පරිස්කාර ධර්මයන් මුල් කරගෙන යම් කෙනෙක් සමාධියක් උපදවනවාද ඒක තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සමාධිය කියලා විස්තර කළේ. ඒතර මේ සම්මා සමාධිය කියන එක බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි විස්තර කරන කතමෝච බික්කවේ සම්මා සමාධි මානි කුමක්ද සම්මා සමාධිය කියලා කියන්නේ? මානිනී විවිච්ඡේව කාමේහි විවිච්ඡා කුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. මානි කාමෙන් සාමලින් වෙන් වෙලා, ඒ කියන්නේ කාමච්ඡන්ද නීවරණේ සම්පූර්ණයෙන් අයින් වෙනවා. ව්‍යාපාද නීවරණේ, තීන මිද්ද නීවරණේ, ඊළඟට සිතේ විසිරීමත් පසුතැවීමත්, ඊළඟට සැකකුකුස් ඔක්කොම අයින් කරගෙන අර භාවනා අරමුණ තුල දැන් මෙතෙක් කියලා අපි ඉගෙනගත්ත දැන් මීට කලින් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරව සම්මා සතර සතිපට්ඨාන ධර්මයන්. ඒතර මෙතෙක් කලක් අපි ඉගෙනගත්ත සතර සතිපට්ඨාන ධර්මය ඒ භාවනා නිමිත්තක් තුල අපි භාවනා කරගෙන යද්දී, ඒ අරමුණ තුල කල්පනාව හසුරවගෙන යද්දී, යෝනිසෝ මනසිකාරය හසුරවගෙන යද්දී ඒ තුලේ සිත එකඟ බවක් ඇති වෙනවා. එතකොට කාමයෙන් හිත වෙන් වෙලා අකුසලයට යන්නේ, අකුසලයෙන් වෙන් වෙලා විවිච්ඡේව කාමේහි විවිච්ඡේ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං. ඒ කියන්නේ භාවනා අරමුණ තුල ඒ භාවනා නිමිත්ත මෙනෙහි කරන එක තියෙනවා. විතක් ආනාපාන සති භාවනාව නම් ආස්වාස් ප්‍රස්වාස මෙනෙහි කරනවා. ඉරියාපතේ නම් ඒ ඉරියව්වල මේ නිමිත්ත මෙනෙහි කරනවා. එතකොට විතක් විචාරං විවේකජම් පීති සුඛං. විවේකයෙන් හටගත් කෙලෙසුන් නිරුද්ධ වීම නිසා හටගත් විවේකයේ තුලින් පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති. පළවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා. ඒ කියන්නේ මෙයාගේ හිත සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙන්න කය හිතයි දෙකම සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙන්න හේතුව නීවරණ ධර්මයන් අයින් වුණා. නීවරණ ධර්මයන් අයින් වෙච්ච නිසා ප්‍රබෝධයක් ආවා. ඒ ප්‍රබෝධය නිසා ප්‍රීතිය හටගත්ත හිතට පමුදිතස්ස පීති ජායති. පීති මනස්සකායෝ පස්සම්පති. අර ප්‍රීතිය තුලින් හිතයි කයයි දෙක සැහැල්ලු වෙලා යනවා. හිතයි කයයි දෙක සැහැල්ලු වෙලා ගියාට පස්සේ පමුදිතස්ස පීති ජායති පීති මනස්සකායෝ පස්සම්පති. පස්සද්ද කායෝ සුඛං වේදේති. ඒ කයයි හිතයි දෙක සැහැල්ලු වෙලා ගිය නිසා සැපයක් තියෙනවා. සුඛිනෝ චිත්තං සමාධේති. අර සැපවත් දෙයින් සමාධිය උපදව ගන්න, අර සමාධිය කරා යනවා. එතකොට චේතනාවක් උපදව ගන්න ඕනේ නැහැ කියලා අපි කලින් විස්තරවල ඉගෙන ගත්තා. සීලවන්ත කෙනාට ඒ සීලය නිසා මේ මකට විපිලිසර බවක් ඇති නොවේවා කියලා චේතනාවක් ඇති කර ගන්න ඕනේ. විපිලිසර බවක් නැති කෙනාට මට ප්‍රබෝධයෙන් ඉන්න ලැබේවා කියලා අමුතුවෙන් චේතනාවක් ඇති කර ගන්න ඕනේ. ප්‍රබෝධයෙන් ඉන්න කෙනාට මට ප්‍රීතිය උපදේවා කියලා ආයෙත් චේතනාවක් ඕනේ. ඒ කාරණාව හේතුවෙන්ම උපදිනවා. එතකොට ප්‍රීතියේ ඉන්න කෙනාට සැපය උපදිනවා. සැපවත් කෙනාගේ ප්‍රීතියේ ඉන්න කෙනාට කය හිතයි දෙක සැහැල් වෙලා යනවා. කය හිතයි සැහැල් වෙලා යන කෙනාගේ සැපේ උපදිනවා. සැපවත් කෙනාගේ හිත සමාධිමත් වෙලා යනවා. එතකොට පළවෙනි ධානයේ උපදුනාට පස්සේ එයා කාමයෙන් වෙන් වෙනවා. එතකොට කාමයෙන් වෙන් වුණාට කාමසහගත සංඥා මානසිකාරය වැඩ කරනවා. කාමසහගත සංඥා මානසිකාරයෙන් එයාට බේරෙන්න නම් එයා තේරුම් ගන්න ඕනේ කාමසහගත සංඥා මානසිකාරය. මානසිකාරය කියන්නේ මේ පැත්තට අවධානය යොමු වීම වශයෙන් මෙනෙහි වෙනවා. එතකොට මේ මෙනෙහි වෙන්නේ විතක් ਵਿਚාර දෙක හරහා. එතකොට විතක්ක ਵਿਚාර දෙකේ ආදීනව මෙනෙහි කරලා විතක් ਵਿਚාර නැතිවීමේ ආනිසංස මෙනෙහි කරද්දී විතක් විචාර දෙක සංසිඳලා යනවා. දෙවෙනි ධානයේට හිත සමාධිමත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවා. විතක්ක විචාරාණං වූපසමා. විතර්ක විචාරයෙන් සාමුලින් වෙන් වෙලා අජ්ජත්තං සම්පසාදන ආධ්‍යාත්මික වශයෙන් පැහැදීම ඇති කරන ඒකෝදි භාව. හොඳට සිත එකඟ වෙලා අවිතක්කං අවිචාරං
විතරක ਵਿਚාර නැති සමාධිය තුලින් හටගත් ප්‍රීතිය සැපය ඇති සුවයෙන් වාසය කරනවා. එතකොට මේ දෙවෙනි ධානයේ සම්පූර්ණ සද්දේ නිදහස් වෙනවා. ශබ්දේ නැහැ. එතකොට විතක් ਵਿਚාර දෙකෙන් නිදහස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවා. මේක විස්තර කළේ තපස්ස ගෘහපති කියන සූත්‍රයේදී. තපස්ස ගෘහපතියට බුදුරජාණන් වහන්සේ විස්තර කළේ බෝසතාණන් වහන්සේ බෝසත් අවදීදී දෙවෙනි ධානයේ උපදව ගත්තට පස්සේ විතක් ਵਿਚාර සහගත සංඥා මානසිකාර වැඩ කරනවා. ඒ කියන්නේ විතර්ක කියලා කියන්නේ භාවනා අරමුණු හිතන එක. ඒක අයින් වුණා. නමුත් අර විතක් ਵਿਚාර අයින් වුණා කියලා මානසිකාරයේ පවත්වනවා. යෝනිසෝ මානසිකාරයේ අරහත්ත්වයට දක්වාම අරගෙන යන්න ඕන. එතකොට මානසිකාරයේ වැඩ කරනවා. විතක් ਵਿਚාර දෙක සංසිඳලා ගිහිල්ලා. එතකොට අර විතක් ਵਿਚාර සහගත සංඥා මානසිකාරයේ උපදිනවා. එතකොට විතක් ਵਿਚාර සහගත සංඥා මානසිකාරයෙන් බේරෙන්න ඒ විතක් ਵਿਚාර සහගත සංඥා මානසිකාර හටගන්නේ ප්‍රීතිය නිසා. ඒ ප්‍රීතිය අයින් කරන්න ඕනේ. ප්‍රීතිය අයින් කරන්න ප්‍රීතිය නිසා හටගන්නා වූ මේ පීඩාව සිහි කරලා ආදීනමේ සිහි කරලා ප්‍රීතිය නැතිවීමේ සැනසෙල්ල සිහි කරනවා. ආනිසංසය සිහි කරනවා. එතකොට ආනිසංසය මෙනෙහි කරද්දී ප්‍රීතිය ඉක්මවලා යනවා. තුන්වෙනි ධානයේට සමවදිනවා. බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා. ප්‍රීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. ප්‍රීතිය ඉක්මවලා ගිහිල්ලා ප්‍රීතියට නොඇලීමෙන් ප්‍රීතිය ඉක්මවලා ගිහිල්ලා උපේක්ෂා සහගත සැප විහෙරණ ඇති සුඛංච කායේන පටිසංවේදී කයින් සැපයක්ද විඳිමින් තුන්වෙනි ධානය සුවේ විඳිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ තුන්වෙනි ධානය විස්තර කළා. ඊට පස්සේ තුන්වෙනි ධානයට ප්‍රීති සහගත තුන්වෙනි ධානයටපත් වුණාට ප්‍රීති ඉක්මවලා ගිහලා තුන්වෙනි ධානයටපත් වුණාට පස්සේ එයාට ප්‍රීති සහගත සංඥා මානසිකාරය හට ගන්නවා. කයින් සැපයක් තියෙනවා, මානසික සැපයක් තියෙනවා. එතකොට මෙයාට ප්‍රීති සහගත සංඥා මානසිකාරය වැඩ කරනවා. ප්‍රීති සහගත සංඥා මානසිකාරය ඉක්මවලා යන්න ආර්ය ශ්‍රාවකයා කල්පනා කරන ප්‍රීතිය උපදින්නේ අර කායික සැපයයි මානසික සැපයයි දෙක නිසා. එතකොට ඒ දෙකෙන් ඉක්මවලා යන්න කායික සැපේත් මානසික සැපේත් ආදීනව මෙනෙහි කරලා උපේක්ෂාව තුළ පිරිසිදු උපේක්ෂාව තුළ හිත තැම්පත් කරනවා. එතකොට ඒක තුළ පිරිසිදු උපේක්ෂාව මෙනෙහි කරද්දී කයේ සැපයත් මානසික සැපයත් ආදීනව මෙනෙහි කරලා ඒක නැතිවීමේ ආනිසංස මෙනෙහි කරද්දී හතරවෙනි ධානයට සමවදිනවා. බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා. සුකස්සච පහනා සැපේද ප්‍රහාණය කිරීමෙන් දුක්ඛස්සච පහනා දුකද ප්‍රහාණය කිරීමෙන් උබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගම කලින්ම සොම්නස් දෝමනස් දෙක අත්හැරලා අදුක්කම සුඛං උපේක්ඛා සති පාරිසුද්ධින් චතුත්ථ ධානං උපසම්පජ්ජ විහෙරති. හතරවෙනි ධානයේ උපේක්ෂා සහගත පිරිසිදු උපේක්ෂාව ඇති හතරවෙනි ධානයේ උපදවාගෙන වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. මේ හතරවෙනි ධානයේට සමවැදිච්ච කෙනාට ආර්ය සත්‍ය මෙනෙහි කරන්නට ඒ පැත්තට හිත නමන්න විතරයි තියෙන්නේ. ඊළඟට පෙර ජීවිත සිහි කරනවා නම් ඒ පැත්තට හිත නමන්න විතරයි තියෙන්නේ. එයාට 이르දි ප්‍රාතිහාර්ය පානවා නම් ඒ පැත්තට හිත නමන්න විතරයි තියෙන්නේ. හතරවෙනි ධානයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕන දෙයක් උපදව ගන්න පුළුවන්. 이르දි ප්‍රාතිහාර්ය පාන්න, ආශ්‍රෝෂය කරන්න, ආර්ය සත්‍ය අවබෝධය කරා යන්න. ඒ සෑම දෙයකට හොඳට පදන් වෙච්ච හොඳ කර්මන්නේ වෙච්ච මෘදු හිතක් බවට පත් වෙනවා හතරවෙනි ධානය. ඒ හතරවෙනි ධානයේ තුල ඉඳලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සසරෙන් ඈතට ගමන් කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ අවශේෂ භාවනා ක්‍රම වගේම මේ චතුරාර්ය සත්‍ය කියන දහම් පරයය තුලත් බුදුරජාණන්සේ අභ්‍යන්තර බාහිර වශයෙන් හට ගැනීම නැතිවීම වශයෙන් දකින්න කියනවා. ඒ වගේම එහිදී ශ්‍රාවකයන් ලබන ප්‍රතිලාභයත් බුදුරජාණන්සේ පැහැදිලි කරනවා. පින්නසානසේ ගැනත් පැහැදිලි කළොත්. ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කළේ සතිපට්ඨාන සූත්‍රයේ තුල චතුරාර්ය සත්‍ය ධර්මයේ. එතකොට ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය ධර්මයේ තමන්ගේ ජීවිතය තුළ මේ වැඩ කරන හැටි, ජරා මරණ වලින් යුතු ලෝකයට තමන් මුහුදන දෙන හැටි, ජීවිතය තුළ අවිද්‍යාවත් භව තණ්හාවත් නිසා මේ ජාති ජරා මරණ දුක නැවත නැවත හටගන්න හැටි, ඒ වගේම අවිද්‍යාවත් භව තණ්හාවත් දුරු වීමෙන් මේ ජාති ජරා මරණ දුක සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යන හැටි, ඒ වගේම දැන් අපි මේ මොහොතකට කලින් කතා කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සියලු දුක ගෙවා දමන හැටි ආර්ය ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් තේරුම් ගන්නවා. එතකොට ඒ ශ්‍රාවකයා තේරුම් ගන්නවා මා තුළ චතුරාර්ය සත්‍ය ධර්මයේ යම් ආකාරයකින් ක්‍රියාත්මක වුණාද මේ බාහිර ලෝකෙත්
මේ ආර්ය සත්‍ය මේ විදිහටමයි ක්‍රියාත්මක වෙන්නේ. බාහිර අය තුළත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ විදිහටයි වැඩෙන්නේ. දුක සකස් වෙන්නේ මේ විදිහටයි. දුක නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා බාහිර ලෝකෙ සම්බන්ධයෙන්ුත් ඒ කෙනාට අවබෝධය ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ශ්‍රාවකයා සිහි කරන්න ඕනේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට සිහි කරලා මෙහි හට ගැනීමත් නැතිවීමත් හොඳට විමසන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ සියලුම ධර්මයන්ට හේතු වෙන්නේ මානසිකාරය. එතකොට මානසිකාරය තුලින් තමයි යෝනිසෝ මානසිකාරය තුලින් තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ හොඳට අවබෝධ කරගන්නේ. එතකොට අවසාන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් යම් ඥානයක් Tamanට එනවද? ඒ ඥානයටවත් මේ ශ්‍රාවකයා ඇලෙන්නේ නැහැ. එතකොට මේ ශ්‍රාවකයා තේරුම් ගන්නවා යම් මේ අවබෝධ ඥානයක් මං ලැබුවද මේකත් මේ ජීවිතය අවසන් වීමෙන් අනිත්‍ය ස්වභාවයට පත් වෙලා යනවා, නිරුද්ධ ස්වභාවයට පත් වෙලා යනවා කියලා. එතකොට ඒ ශ්‍රාවකයා දැක මානසිකාර ප්‍රත්‍යයෙන් යමක් හටගත්තාද ඒ අවබෝධයේද මරණින් පිරිනිවන් පෑමෙන් අවසන් වෙලා යනවා කියලා මේ අවබෝධයේ හට ගැනීමත් අවබෝධයේ නිරුද්ධ වීමත් ශ්‍රාවකයා සිහි කරනවා. එතකොට ශ්‍රාවකයා අවබෝධ කරගන්නවා අත්ති ධම්මාතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. මෙන්න මේ වගේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මෙවැනි ස්වභාවයක් ධර්ම ස්වභාවයක් මෙහි තියෙනවා කියලා මේ අවබෝධයත් අනිත්‍ය වෙලා යන හැටි නුවණින් විමසද්දී ඔහුගේ ප්‍රඥාව දියුණු වෙනවා. ඒ අරබයා හොඳට සිහිය බලවත් වෙනවා. එතකොට ඔහු මේ තමා විසින් අවබෝධ කරපු චතුරාර්ය සත්‍ය ධර්මයටවත් ඇලෙන්නේ නැහැ. එය ඇසුරු නොකර වාසය කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නචකින්චි ලෝකේ උපාදීයති. කිසිම ලෝකයකට ඇලෙන්නේ නැතුව සියලු ලෝකෙන් නිදහස් වෙලා අමා මහ නිවනටපත් වෙනවා. පින්වත්නි බහලා ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොල්ලෝපමං වූ භික්කවේ ධම්මං දේසිසාමිනෝ මේ නිතරණත්තායනෝ ගහනත්තාය. පින්වත් මහණෙනි මම මේ නිවන් මඟ ඔබට දේශනා කළේ පහුරක් විදියටයි. එතකොට පහුර මේ කර තියාගෙන යන්න නොවේ, ග්‍රහණය කර ගන්නට නොවේ, මෙයත් ඇතහැරීම් පිණිසයි දේශනා කළේ කියලා. එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වූ පහුර පාවිච්චි කරලා අවසාන මොහොතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා අවසන් වුණාට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙරෙහි යම් ඇල්මක් තියනවාද ඒකත් අතහැරලා තමයි අමා මහ නිවනට ශ්‍රාවකයා පිවිසෙන්නේ. එතකොට මේ සියලු ශ්‍රාවකයා නිකලෙස් බවින් සියලු ලෝකෙන් අත මිදලා උතුම් මහරහත් ඵලයේ ඒ ශ්‍රාවකයාගේ හිත පිහිටනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ පරම ගම්බීර වූ විචිතුරු මේ දහම් දේශනාව සිදු කරලා අවසානයේ තවදුරටත් ශ්‍රාවකයාගේ හිතේ විශ්වාසය ඇති වෙන්න බුදුරජාණන්සේ මේක හරියට පොරොන්දුවක් වගේ බුදුරජාණන්සේ හරියට මේකට සහතිකයක් දුන්නා වගේ මේ සතර සතිපට්ඨාන ධර්මයන් කොච්චරද පුරුදු කරන්න ඕනේ එයාට වහා ප්‍රතිඵල ලැබෙනවා කියලා බුදුරජාණන්සේ පදාලා. පින්න ස්වාමීන් වහන්සේ ඒකත් මෙච්චර කාලයක් මේ වැඩසටහන සම්බන්ධ වෙච්ච අයට කිව්වොත් ඒගොල්ලෝ සතුටු වෙයි බුදුරජාණන්සේ කොයි විදිහටද ඒ පිළිබඳව පැහැදිලි කරේ කියන කාරණේ. ස්වාමීන් වහන්සේ ලස්සනට මේකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. හරි ලස්සනයි මේ ප්‍රතිඵල ලැබෙන එක. යෝහි කෝච භික්කවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ ඒවම් භාවේය සත්වස්සානි. මහන්නේ අවුරුදු 7ක් මේක පුරුදු කරගෙන යන්න. අවුරුදු 7ක් හරියට මේක පුරුදු කරගෙන ගියොත් තස්ස දින්නම් පලානං අඤ්ඤතරම් පලම් පාටිකංකන් දිත්තේව ධම්මේ අඤ්ඤා සතිවා උපාදිසේසේ අනාගාමිතා. මාණනි මේක හරියට පුරුදු කරගෙන ගියොත් අවුරුදු 7ක් එයාට කැමති වෙන කියන පළ දෙකකට එක්ක අනාගාමී වෙනවා එක්ක අරහතටපත් වෙනවා. අවුරුදු 7ක් ඕනේ කියනවා. අවුරුදු 6ක් පුරුදු කරගෙන යන්න, අවුරුදු 5ක් පුරුදු කරගෙන යන්න, අවුරුදු 4ක් පුරුදු කරගෙන යන්න, අවුරුදු 4ක් ඕනිත් නැහැ කියනවා. අවුරුදු 3කින් මේක අවසන් කරන්න පුළුවන් එක්ක අනාගාමී වෙනවා එක්ක අරහතටපත් වෙනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මාන්නේ අවුරුදු මේ 3ක් ඕනේ අවුරුද්දක් හරියට පුරුදු කරගෙන ගියා නම් අවුරුදු 2ක් ඕනිත් නැහැ. අවුරුදු 2ක් ඕනිත් නැහැ අවුරුද්දක් පුරුදු කරන්න කියනවා. අවුරුද්දක් හරියට මේක පුරුදු කරගෙන ගියොත් එක්ක අනාගාමී වෙනවා එක්ක අරහතටපත් වෙනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මාන්නේ අවුරුද්දක් ඕනිත් නැහැ මාස 7ක් පුරුදු කර මාස 7ක් ඕනිත් නැහැ මාස 6ක් පුරුදු කරගෙන යන්න මාස 6ක් ඕනිත් නැහැ මාස 5ක් පුරුදු කරන්න ඒ ඕනිත් නැහැ මාස 4ක් පුරුදු කරන්නට මාස 4ක් ඕනිත් නැහැ මහන්නේ හරියට පුරුදු කරන මාස 3නුත් මේක කරන්න පුළුවන්. මහන්නේ මාස 3ක් ඕනේ නැහැ මාස 2කිනුත් පුළුවන්. මාස 2ක් ඕනිත් නැහැ මහන්නේ හරියට මේක පුරුදු කරගෙන ඉඳලා මාසින් අවසන් කරන්න පුළුවන් එක්ක අනාගාමී වෙනවා එක්ක අරහතටපත් වෙනවා. මහන්නේ මාසයක් ඕනේ නැහැ. අඩමසක් තිබුණා නම් දවස් 14න් පුළුවන්. දවස් 14ක් හරියට මේක පුරුදු කරගෙන ගියා නම් මාන්නේ එක්ක අරහතටපත් වෙනවා
එක්ක අනාගාමී වෙනවා. මහනි දවස් 14ක් ඕනේ. දවස් 7ක් හරියට එක දිගට හරියට මේ සතර සතිපට්ඨාන ධර්මයේ යම් කෙනෙක් අනුගමනය කරගෙන ගියොත් එක්ක ඔය අනාගාමී වෙනවා, එක්ක අරහත්ත්වයටපත් වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ සාතික වෙලා තියෙන්නේ. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේ ආරම්භයේදීම ඒකායනෝ අයම් භික්කවේ නමින් මේ සිංහනාදයක් කරනවා. පින්න ස්වාමීන් වහන්සේ කොච්චර ලස්සනද භාග්‍යවතුන් වහන්සේ අවසානයේටත් මේ සිංහනාදේ මේ විදිහටම කරනවා. ඒ පිළිබඳව අපිට කිව්වොත් ස්වාමීන් වහන්සේ. ඔව් පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත්නි ඔබ මෙතනදී හොඳට හිත පහද ගන්න. මේ තමයි ශාස්ත්‍රීය සම්පත්තිය. බුදුරජාණන් වහන්සේ අවසානයේ දේශනා කරනවා ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ. පින්වත් මහණෙනි මේ තමයි එකම එක නිවන් මාර්ගය. උන්වහන්සේ දේශනා කරනවා සත්තානං විසුද්ධිය මේ සත් කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්‍යයන්ට කෙලෙසුන්ගෙන් පිරිසිදු වීම පිණිස දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය දුක් දොම්නස් වලට වැටලා ඉන්න සත්‍යයට දුක් දොම්නස් වලින් එතර යාම පිණිස ඊළඟට දේශනා කරනවා ඥායස් අධිගමාය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස නිබ්බානාය සච්ච කිරියාය මේ නිවන සාක්ෂාත් කිරීම පිණිස එකම එක නිවන් මාර්ගයයි. ඒ තමයි චත්තාරෝ සතිපට්ඨාන මේ සතර සතිපට්ඨාන ධර්මයේ. ඒක නිසා හොඳට හිත පහද ගන්න. මෙතනින් එහාට වෙන මාර්ගයක් නැහැ. එතකොට මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ වැඩෙන සතර සතිපට්ඨාන ධර්මයේ කවුරු හරි කෙනෙක් පුරුදු කරගත්තොත් ඒ කෙනා තමයි මේ නිවන් මාර්ගයේ පුරුදු කරගත්ත කෙනා බවට පත් වෙන්නේ. ඊළඟට පින්වත්නි සතර සතිපට්ඨානෙ ඔබ වඩද්දී ඔබේ සුගති මාර්ගය වෙනසෙන්නේ නැහැ. ඔබ ඒකාන්තයෙන් නිවන අරමුණු කරගෙන දුක් දුම්නස් දුරු කිරීම අරමුණු කරගෙන කායික දුක් පීඩා දුරු කිරීම සිත පිරිසිදු කිරීම අරමුණු කරගෙන ඔබ සතර සතිපට්ඨාන ධර්මයේ වඩනවා නම් ඒකාන්තයෙන් ඔබගේ සිහිය බලවත් වීම නිසා අකුසල් ප්‍රහාණය වෙලා යන කුසල් ඉස්මතු වෙන ජීවිතයක් ඔබට අත්දකින්න පුළුවන්. මේ වඩන්නේ කුසල රාශිය. ඒකට කුසල් ගොඩක් කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකාන්තයෙන් සතර සතිපට්ඨානෙට. ඒතකොට සතර සතිපට්ඨානේ මේ ජීවිතය තුළ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මට මතකයි සංස ධම්මදින්න කියලා උපාසකයෙක් 500ක් එක්ක ඇවිල්ලා කියන ස්වාමීනි අපි කාලෙන් කාලෙට සතර සතිපට්ඨාන ධර්මයේ සිය පීඨනවා කියලා. එහෙනම් පින්නොත් කාලෙන් කාලෙට හරි මේ සතර සතිපට්ඨානෙමයි අපි විසින් සිය පීඨිය යුත්තේ. පින්වත්නි පසුගිය වැඩසටහන් 21ක් පුරාවට අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා ධම්මානුපස්සනාවන් ගැන මේ සතර සතිපට්ඨානයන් ගැන අපි බොහෝ විස්තර කතා කළා. අපි හිතන මේ වැඩසටහනට මුල ඉඳන් සම්බන්ධ වෙච්ච අයට හොඳ පිරිසිදු ධර්මඥානයක් සතර සතිපට්ඨානය පිළිබඳව ලැබුණා කියලා. ඉතින් අද දවසෙත් පින්වත්නි අපට નિયમિત කාල වේලාව අවසන් වෙනවා. ඉතින් අපි මේ කාලේ පුරාවටම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අපි පින් කැමැති සියලු දෙවියන්ට අනුමෝදන් කරනවා. පින් කැමැති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂ වර්ණ සැප බල අධිපති භාවයෙන් වැඩෙත්වා. ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා. සාදු සාදු සාදු. පින්වත්නි මෙවන් උතුම් වටිනා බුද්ධ වචනය නිර්මලව මේ විදිහට කතා බහ කරන්න මේ යුගයේ අපට අවස්ථාව ලැබුණේ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් ඊටාම සරලව නිර්මලව පැහැදිලිව ඒ බුද්ධ වචනේ අපිට මේ විදිහට කියලා දුන්න නිසා ඒ නිසා අප විසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ගෞතම බුදු සසුන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් මහමෙවුනා වාසී රට ලෝක වාසී මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් මේ සදහම් මණ්ඩපයට වැඩම කළ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් වැඩසටහන් ගණනාවක් තුල බොහෝ කරුණු අපට කියලා දුන්න පින්වත් ස්වාමීන් වහන්සේලා. ඉතින් මේ පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ ගෞතම බුදු සසුන උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. අද දවසේ මෙම සදහම් කතිකාව ශ්‍රද්ධා රූපවාහිනියෙන් ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ විකාශනය කිරීම සඳහා විකාශන දායකත්වය ලබා දෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් අරුණී මහත්මිය, සාගර පාතගමගේ මහතා සහ ලක්ෂාන්ති මහත්මිය, ඒ වගේම රාණී ලියනගේ මහත්මිය ඇතුළු ඒ අයගේ පවුල්වල සියලු දෙනා විසින්
මේ පිංගුතුන් බලාපොරොත්තු වෙනවා 21 වන උපන්දිනයේ සමරන ලහිරු ලියනගේ පුතණුවන්ට පුණ්‍ය අනුමෝදනා කරන්න කියලා. ඉතින් ඒ දායකත්වයේ දරූ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. මේ උතුම් සතර සතිපට්ඨාන ධර්මයන් මේ ජීවිතේ පුරුදු කරගෙන ගෞතම බුදු සසුනේ සසර දුකින් නිදහස් වෙන්න මේ ධර්ම දානමේ වශයෙන් රැස් කළා වූ සීල පුණ්‍ය ධර්මයන් එකසේ උපකාර වේවා. සාදු සාදු සාදු. ඒ වගේම පින්වත්නි මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා වොෂින්ටන් මහමෙවුනා භාවනා අසපුර සම්බන්ධ රොෂාන් වීරසිංහ මහතා, දිලානි වීරසිංහ මහත්මිය උදව් උපකාර කළා. ඒ වගේම මේ වැඩසටහන් 21ක් පුරාවටම නොඑක ආකාරයෙන් දායකත්වයේ සපයමින් බොහෝ දෙනෙක් උදව් උපකාර කළා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනා බොහෝ වෙහෙස මහන්සි වී මෙහි පරිගත කිරීම ආදිය කරමින් වෙහෙස මහන්සි වුණා. ඉතින් මේ වගේ ඒ වගේම ඔබ නිවසේ සිට නැරඹුවා බොහෝ දෙනෙක් මෙම සදහම් කතිකාව. ඉතින් මේ සෑම සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් ලබත්වා. මේ භාග්‍යතුන් වහන්සේ විසින් මේ පිරිසිදුව මනාකොට දේශනා කරන්නට යෙදුන මේ සතර සතිපට්ඨාන ධර්මයන් පුරුදු කරගෙන ගෞතම බුදු සසුනේ සසර දුකින් නිදහස් වෙන්න අප සියලු දෙනාටම වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.